ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සදහැවත් පවුලක දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාතීන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පස්යාල වෙදගම විසූ පාඨශාලාචාර්ය එල්.එස්. අමරසේන පියාණන්, ආචාර්යිනී ඇසිලින් රත්නායක මෑණියන් සහ එල්.කේ. එඩ්වින් මහප්පා ප්‍රමුඛ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර එම සියලු දෙනා පින් ලබාගත හැකි ස්ථානයක සිටී නම් මේ පින් අනුමෝදන් වී මිනිසත් බව ලැබ උතුම් වූ නිවනින් සැනසෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උතුම් වූ භව නිරෝධයත් සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට වහවහ ධර්මාවබෝධය ලැබේවා. ධර්ම දානමය පින්කමට සහභාගී වූ අතහිත දුන් සියලු දෙනාට සියලු යහපත උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා. තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ චතරෝ මේ භික්ඛවේ ධම්මා සම්මා භාව්‍යමාන සම්මා අනුපරිවර්ත්‍යමාන අනුපුබ්බේන ආසවානං khයං පාපෙන්තිති. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වයේ ධර්මින් ධර්මානුශාසනාව පටිගත කිරීම සඳහා සහ සම්බන්ධ වෙන්නා වූ අනුග්‍රහක බෞතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ ලක්වාසී ලෝවාසී සදහැවර පින්නතුනි, අනුග්‍රහක බෞතුන් අපට මෙන්න මේ වගේ පාඨයක් ඉදිරිපත් කරලා තිබෙනවා. බුදුන් වහන්සේ අවබෝධ කළ ආසවක්ඛේ ඥානය උතුම් වූ භව නිරෝධය සඳහා අනුගමනය කළ යුතු ආකාරය අප කෙරෙහි අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනෙමින් ගෞරවයෙන් ඉල්ලා සිටිමු. අනෝපුබ්බේන මේදාවී තෝකතෝකං කනේ කනේ කම්මාරෝව රජතස්සේව නිද්දමේ මලාත්තනෝ. මේ තියෙන්නේ පාර. මේ සඳහා කිසියම් පූර්ව අවබෝධයක් පූර්ව සූදානමක් තියෙන්න වෙනවා. ගෙය සාදන්නේ අත්තිවාරම මත. අත්තිවාරම නැතුව ගයක් හදන්න බෑ. හැදුවොත් එක කඩා වැටෙනවනේ. මට මතකයි මගේ ළමා කාලේ අත්තිවාරම් නැතිකවල් ගම්බදව හැදුවා. කණු හිටවල වරිච්චි බිත්තිද මොකද්ද කියලා ඒවා වියෝකාපුවම දිරනවා. ඒ මොන වතුර ආපුවම පෙරලෙනවා. නමුත් මේ දවස්වල තියෙනවා ඔය අත්තිවාරම් මත හදපු ගෙවල් ඔය ඇලවල් අයිනි තියෙනවා, නැත්නම් ගම් අතර යට වෙන ඒවා තියෙනවා. වතුර බැස්සහම ආපහු ආයෙත් හොදලා ගන්න පුළුවන්. මොකද අත්තිවාරම හොඳ හින්දා වතුරට යට වෙන්නේ නැහැ. යට වුණාට හේදිලා යන්නේ නැහැ. ඒ වගේ මේ ආසවක්ඛය කියන කාරණාව කරන්න ඕන වැඩි. ඒකට අත්තිවාරමක් තියෙන්න වෙනවා. මූලික අවබෝධයක් ලබන් ඉන්න වෙනවා. මේ මූලික අවබෝධයේදී අප ගත කරන ජීවිතය තුළ අප අතින් සිදුවෙන ප්‍රමාදයක් තියෙනවා. ඒක ඔබ ජීවිතේ කතා කරන ප්‍රමාදය නෙවෙයි. කියන්නේ කාර්යාලයට යනකොට ප්‍රමාද වී යාම හෝ පාසලට යන විට ගේට්ටුව අසා තැබීම නෙවෙයි. ඊට වඩා වෙනස් බුදුන් වහන්සේ වදාළ පරිදි ප්‍රමාදයක් අපි ළඟ තිබෙනවා. මෙන්න මේ ප්‍රමාදයේ සිදුවෙන ආකාරය වටහා ගන්න වෙනවා. ඒක තමයි මේ මම ගත්ත බහුකාර සූත්‍රයේ මුල් පාඨ දෙක තුල තිබෙන්නේ. ඒක තිබෙනවා කාරණා හතරක් මනාකොට භාවිතා කරන්නේ නම්. හතරක් තියෙනවා. ක්‍රමක්‍රමයෙන් ටිකෙන් ටික ක්ලේශයන්ගේ ප්‍රහාණයට නැත්තම් දුක්ඛ නිරෝධයට පත් වෙනවා.
අනර 4 දෙකට බෙදලා තිබෙනවා. 2ක් කෙනෙකුගේ උදව්වෙන් ගන්න පුළුවන්. ඉතුරු 2 තමන් කරගන්න ඕන. මෙන්න මේ කෙනෙකුගේ උදව්වෙන් ගන්න ඕන 2 පිළිබඳව තමයි සමාජයේ වාද විවාද තියෙන්නේ, අර්බුද තියෙන්නේ, ඌනාර්ථ තියෙන්නේ, නොමග වැවීම් තිබෙන්නේ. ඒක ඔබ ජීවත් වෙන සමාජයේ පමණක් නොවේ. ಭಾರತೀಯ සමාජයේ පවා මේ පිළිබඳව මතවාද 62ක් තිබුණයි කියලා සඳහන් කරන්නේ. ඒ සසුනින් බාහිරව වර්තමානයේ සසුන තුලයි මතවාද තියෙන්නේ. බෞද්ධ කියන සම්ප්‍රදාය තුල තමයි මේ මතවාද සේරම තිබෙන්නේ. හැමෝම Taman කියන දේ හරි කියලා කියාවේ. සාමාන්‍යයෙන් මම දන්න පරිදි දේශපාලන පක්ෂ 80ක් කොහෙද ලියාපදිංචිලා තියෙනවා ලංකාවේ. ඒ හැමෝම Tamanට පාලනය හම්බුනොත් තමයි රට හදන්න පුළුවන් කියන මතේනේ ඉන්නේ. අඩුම සමාජික සංඛ්‍යාව 3 දෙනා වෙන්නත් පුළුවන්. ලේකම් සහ සභාපති සහ භාණ්ඩාගාරික පමණයි. නමුත් ඔවුන් කියනවා මතේ හරි කියලා. අනවගේ අපට මේ කරුණ තේරුම් ගැනීමේදී සෙවස් 25ක් විතර තිස්සේ 26ක් 27ක් තිස්සේ ආපු අදහස් ඒවයින් පැතිරී ගියා වූ මතිමතාන්තර සියල්ලට මුහුණ දෙන්න වෙනවා. ඒවා අද සාමාන්‍යයෙන් පවතින ගුරුකුල කියන වචනය යටතේදී. ඉතින් මේ සම්ප්‍රදායන් ගණනාවක් වර්තමාන සමාජයේ පවතිනවා. ග්‍රාමවාසී සම්ප්‍රදාය, ආරණ්‍යවාසී සම්ප්‍රදාය, නැත්නම් ඊට පස්සේ වැළලුන තවත් සම්ප්‍රදායවල මෑතදී හැදෙනවා. එහෙම නැත්නම් තවත් නීත්‍යානුකූල පිළිගත් සම්ප්‍රදායවල නිකාය වශයෙන්. මේ බාහිර වශයෙන් අපට පෙනෙන දේවල්. මේ නියෝජනය කරන අය ඉදිරිපත් කරන අදහස් තමයි ධර්ම ශ්‍රවණයේ වශයෙන් ඔබ සවන් දෙන්නේ. නමුත් මෙතන තියෙන කාරණා දෙකක් තිබෙනවා. සත්පුරුෂ සංසේවය, සද්ධර්ම ශ්‍රවණය. අන්නේ සත්පුරුෂයා කියලා කියන්නේ ලබාගත් ජීවිතය තුළ තේරුම් ගත්තන් පටන් ජීවිත අවසානය යනකොට යන විට තමන්ගේ දුක්වලට හේතු ඉවත් කරගන්න පුළුවන් මේ පාරේ ගියොත් ඔබට ස්ත්‍රී පුරුෂ කිහිපයදී ભેදයෙන් තොරව තථාගත ධර්මයේ සරණින් කියන කාරණාව අනුගමනීය ප්‍රතිපදාවක් වශයෙන් ඔබට කළ හැකි කියන කාරණේ ඉඳලා ධර්ම දේශනා කරන පුද්ගලයාගේ අසුර මම දකින්නේ. ගියන්න බෑ කියලා හරි මරණින් එහා පැත්තට නිවනක් ගැන හරි අනාගත බුදුවරයෙක් ඉදිරියේ නිවන් ලබන්න හරි යමෙක් මඟ පෙන්වනවා නම් මම දකින්නේ නැහැ ඒ සත්පුරුෂ සංසේවයක් කියලා. මන්දයත් මනුෂ්‍ය ප්‍රතිලාභයට තව එක කරුණයි අවශ්‍යයි. ඒ සදහම් හමු වීම අත්‍යවශ්‍යයි. ඒ සදහම් හමු නොවී නිසා තමයි මේ අනාගත බුදුවරයෙක් සඳහා පාරවල් සකස් වෙන්නේ. හමු වුණා නම් මේ මොහොතේමයි ප්‍රමාදයත්, මේ මොහොතේමයි අප්‍රමාද යුත්තේ. ඒක අනාගත බුදුවරයාගේ ශාසනෙත් මේ මොහොත පමණයි. අපට උදා වී තිබෙන මේ මොහොත මේ සුබ නැකත බවට පත් කරගන්න අපි මූලික අවබෝධයකට එන්න වෙනවා. අන්න ඒ කොටස තමයි අර සත්පුරුෂයා ලබා දෙන සද්ධර්ම ශ්‍රවණය කියලා කියන්නේ. මේ ධර්ම දේශනාව මම පැය 2ක් තිස්සේ කරපු ලස්සන දේශනාවක්. අද මම මෙහෙම ඒ නිසා ඔබ යම් පිරිසක් සවන් දුන් පිරිස බැවින්නේ මූලික කොටස් ඊතරම් විස්තරව ගන්නෙ නැහැ. අදාළ අග කාරණාවට තමයි යන්න කල්පනා කරන්නේ. ඒක තමයි බුද්ධ වචන යොදා ගන්නවා. අප පිළිගත්තට අපි ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි කියලා, අප පිළිගත්තට අපි මව්කුසෙන් බිහි ජීවිතාවසානය දක්වා මැරෙන කල් ජීවත් වෙන පුද්ගලයෙක් කියලා, ඒක සම්මුතියින්. අසම්මුතියින් පමණයි. මේ බුදුන් වහන්සේගේ පරමාර්ථ ධර්මයන්ට පැහැදිලි කරන්නේ ඔබ තුල ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සහ සිතින් මොහොතින් මොහොත ඉපදීමක් මැරීමක් සිද්ධ වෙනවා.
ඒ ඉපදීම් මැරීම් විශාල සංඛ්‍යාවක ප්‍රතිඵලය තමයි ජීවිතය කියලා කියන්නේ. දැන් මිනිත්තුව කියලා කියන්නේ තප්පර 60ක එකතුව. පැය කියන්නේ මිනිත්තු 60ක එකතුවනේ. අන්න වගේ ජීවිතය කියලා කියන්නේ මෙසේ මොහොතක් පාසා ඉපදී මේ යන ඒකක විශාල සංඛ්‍යාවක එකතුවක්. කොච්චරද කියන්න බෑ. ඔර්ලෝසු කටුව තප්පර භාගෙන් භාගයට පනින්නාසේ අපේ ජීවිතේ මෙන්න මේ මොහොතින් මොහොතට ගත වෙන්නේ. ඒ මොහොතක් තුල ගත වෙන දේ පිළිබඳව තේරුම් ගන්නට බැරි නම් අපිට මේ මොහොතකින් කරන්න ඕන දේ කරන්න බෑ. ඔය ෂණ සම්පatti කියන වචනේත් තියෙනවානේ ෂණයෙන් ලැබෙන සැපත කියලාත් තියෙනවා. එහෙම නැත්නම් අවස්ථාව ඉඩකඩ ලැබුණ විට කියන අර්ථයක් තිබෙනවා. එතකොට අපට මේ සඳහා දෛවය විසින් උදා කරලා දෙන්නේ එක මොහොතයි. වර්තමාන මොහොත පමණයි. වර්තමාන මොහොත මේ සඳහා මුහුණ දෙන්න පුළුවන් ආකාරයට අපි සන්නද්ධ වන්නේ කෙසේද? වර්තමාන මොහොතට මීට අදාළ ආකාරයෙන් මුහුණ දීම සඳහා අපි සන්නද්ධ වන්නේ කෙසේද? අන්න එතනදී තමයි අර ඒකක විශාල සංඛ්‍යාවේ එක ඒකක අපි ඉගෙන ගන්න ඕන. ඒ ඒකකේ විස්තර කිරීමේදී තථාගතයන් වහන්සේට ගිහි පැවිදි ස්ත්‍රී පුරුෂ කියන භාවයන් වළංගු වෙලා තිබිලා නැහැ. භාවිතා කරලා තිබෙන්නේම හැම කෙනෙක් තුළම සිදුවෙන්නා වූ ක්‍රියාකලාපයේ ඒකකයක් වශයෙන් අරගෙන එය තුළ අමාරුවේ වැටෙන හැටි සහ ගැලවීම සිදුවෙන හැටි පැහැදිලි කරන එක. මම නම් දකින්නේ මේක තමයි අභිධර්මය. තුන්වෙනි සංගායනාවට පසු එකතු කළා වූ විශාල චිත්තසයි සංඛ්‍යාවක් කටපාඩම් කරන්න ඕන අභිධර්මයක් තිබෙනවා තමයි කටපාඩම් කරන. තුන්වෙනි සංගායනාවෙන් පස්සේ අගමහා පඬිත බලංගොඩ ආනන්ද මෛත්‍රී නාහිමියන් පැහැදිලි කරන්නේ මම නම් කියවලා නැහැ. මේ චිත්තචෛතසික ගණන් කරන අභිධර්මයක් මහායානේ නැහැ. මේ චිත්තචෛතසික ගණන් කරන්න ගිහිල්ලා අපිට සැබෑ ආධර්මයේ නැති වුණා කියලා උන්වහන්සේ කියලා තියෙන්නේ. සැබෑ අභිධර්මය. සැබෑ අභිධර්මයේ තමයි ඔබ ස්ත්‍රී, ඔබ පුරුෂ, ඔබ ගිහි, ඔබ පැවිදි. ඔබ යනවා එනවා, ඔබ කනවා බනවා, ඔබ හරි දේවල් කරනවා, වැරදි දේවල් කරනවා. ඒ තමයි ඇහැට පේන ධර්මය. මේ සියල්ල අභිධර්මයේ පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම. පංචස්කන්ධයාගේ ඉපදීම මැරීම තුල මේක තේරුම් ගන්න පුළුවන් නම් එතකොට ඔය සියල්ල එක තැනකින් සිදුවෙන ආකාරයක් හොයාගන්න පුළුවන්. පසුගිය කාලවකවානුවේ මේ ධර්මදේශනා දෙකක් මගින් කළපු ලස්සන ගාථාවක් තිබෙනවා. යතෝ සම්මස්සති කන්දහනං උදයබ්බයං ලබති පීතිපාමොජ්ජං අමතන්තං විජානතං. අර ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයක් නැහැ. යතෝ යම් විටක ඔබට නුවණින් දකින්න පුළුවන්ද ස්කන්ධයන්ගේ හට ගැනීම සහ ඉතිරි නැතිව වැයවීම. උදයව්ව කියන එකේ කියන්නේ හේතු ඉතුරු කොට වැයවීම කියන එක. ඔබට ඒ ඉතිරි නැතිව වැයවීමේදී ලැබෙනවා ප්‍රීති ප්‍රමෝදයක්. ලබති පීතිපාමොජ්ජං. තං විජානතං අමතං ඒකටයි නිවන කියන්නේ කියලා තියෙනවානේ. ඉතින් ওই ටිකනේ දැනගන්න ඕන. ඔබ ස්කන්ධයන්ගේ උදේවැය නුවණින් මෙනෙහි කරන්න දන්නවා නම් ඔබට මේක හම්බ වෙනවා. අර බලන්න වැදගත් වෙන. මම මේ පැහැදිලි කරන්නේ සද්ධර්ම ශ්‍රවණය කියන කාරණාව. මේ උදේවැය කියන කාරණාවේදී උදේවැය වෙනුවට මේ උදයබ්බ ඥාන කියන වචන තමයි මේ ආසවක්ඛේ ඥාන කියන වචනටත් ගලපන්න වෙන්නේ. නමුත් ඒක තේරෙන්නේ බණ අහපුවම. ඊට පෙර හට ගැනීමක් වැයවීමක් සිදු වෙනවා. ඒ හට ගැනීම වැයවීමේදී උදයව්ව නෙමෙයි වෙන්නේ. ඒ හට ගැනීමේදී වැයවීමේදී හටගෙන අතීතයෙන් ඇවිදින් වර්තමානයට එකතු වී වර්තමානයේ ඔස්සේ අනාගතයක් තබා මිය යාම නැමැති වට්ටය සිද්ධ වෙනවා. වට්ටගාමිනී කියලා කියන්නේ රවුමක්. අතීතයෙන් එනවා වර්තමානයට එකතු වෙනවා අනාගතයට තියෙනවා. අනාගතයට තියපක ඊළඟ දවසේ අතීතය වෙලා තියෙනවා ඒකෙන් එනවා වර්තමානයට එකතු වෙනවා අනාගතයට තියෙනවා. මේ අතීතයෙන් ඇවිදින් වර්තමානයේ පෙරවිඳ අනාගතයට තියෙන එකට උදයව්‍ය කියලා කියන්නේ නැහැ.
ඒකට කියන්නේ භවගාමී ප්‍රතිපදාව කියලා. අන්න බුදුන් වහන්සේ වදාළ පරිදි අපේ භවගාමී ප්‍රතිපදාව අපි හඳුනා ගන්න ඕන. භවගාමී කියන්නේ සසර හදන හැටි. එතකොට සසර හදන හැටියකේදී උදේව්‍යක් වෙන්නේ නැහැ. අපි අනාගතයක් හදනවා. අනාගත ඵලයක් සඳහා හේතු වර්තමාන මොහොතේ තබනවා. අනාගත ඵලයක් සඳහා වර්තමාන මොහොතේ යමක් තබනවා නම් ඒක උදේව්‍ය වෙන්නේ නැහැ. මට 1990 විතර හමු වෙනවා සාමාන්‍ය විවිධ පොත්පත් කියවනවානේ. ಭಾರತೀಯ චින්තකයෙකුගේ පොත් කියන්නේ පොත් 30ක් 40ක් කියවලා ඇති මම ඒවා දැන් මේ දවස්වල ගේන්න නැති නිසා කියවන්නේ නැහැ. මේ බුදුන් වහන්සේගේ ඉගැන්වීම් සම්බන්ධයෙන් කිසිදු ආකාරයක විවේචනයක් නොකළ ලෝකේ අනිකුත් ආගම් සියල්ල විවේචනය කරපු චින්තකයෙකුගේ පොත්පත්. ඉංග්‍රීසියෙන් නැත්නම් මම හිතන්නේ මම කියවේ සිංහලෙන්. එතුමන්ගේ නම භගවාන් රාජ්නීස්. ලංකාවේ තියෙන එතුමන්ගේ පොත්. මේ එක පොතක මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. මිනිසාට වැරදුනේ ළමයා, තරුණයා, මහල්ලා වශයෙන් මේක එක්කෙනෙක් ඉන්නවා කියලා හිතාන ඉන්න හින්දා. එයාම දිගටම යනවායි කියලා කෙනෙක් ඉන්නා නිසා. අප විසින් පුරුදු කළ යුතු එකම අභ්‍යාසය නම් මොහොතක් පාසා අනාගතයට හේතු ඉතුරු නොකර අවසන් කිරීමයි. මොකද්ද මේ කියලා තියෙන්නේ කියලා දන්නවද? අපි විසින් කරන්න තියෙන. එතකොට අප කියන පදයට ස්ත්‍රී පුරුෂ කිහිපයදී ભેදයක් නැහැ. අප විසින් පුරුදු කරපු කළ යුතු එකම අභ්‍යාසය මොහොතකින් අනාගතයක් නොතබා මිය යාම. ඔය අනාගතයක් නොතබා මිය යාම තමයි උද්‍යව්‍ය ඥානය කියන්නේ. අනාගතයක් නොතබා මිය යාම තමයි ආසවක්ඛය ඥානය කියන්නේ. එතකොට ඒක මෙහෙම කළොත් මෙහෙම වෙනවා කියන අවබෝධයටයි ආසවක්ඛය ඥානය කියන්නේ. ආසවක්ඛය ඥාන ක්ලේශයන් නැසෙන නුවණ. කොහොමද ක්ලේශයන් නැසෙන්නේ? ක්ලේශයන් නැසෙන්නේ ක්ලේශයන් රැස් කරන විදිය පාවිච්චි නොකළොත්. අපට මේක තේරෙන්නේ නැතුව අපි පුද්ගලය වශයෙන් සමාජයට එනවා. ස්ත්‍රී පුරුෂ වශයෙන් පැමිණ මව්පියන්ගෙන් සහ විහාරස්ථානයෙන් උගන්වන ශික්ෂාපද සංවරය යටතේ අපි සංයමයට පත් වෙන්න බලනවා. දැන් අපි එන්නේ පුද්ගලය වශයෙන් පංචශීලයේ සිට අටශීලය පුද්ගල සංවරයක. මේකට කන්දානම් උදයව්‍යයන් පාවිච්චි වෙන්නේ නැහැ. මේකේ තියෙන වෙනම ඒකකයක්. හොඳ නරක. හොඳ පින් නරක පව්. එඳා පව් තමා කරන්න හොඳ නැත්තේ පින් කළාට කමක් නැහැ. අනිම පව් පින් දෙකකට සියලු කර්ම බෙදාගත්තා වූ සීමාවක් තුල අපි හැදෙනවා. නමුත් සියලු කර්ම කියන්නේ පව් පින් නෙවෙයි. සියලු කර්ම කියන්නේ පව් එකක්, පින් එකක්, පව් පින් තව එකක් කර්මක් ක්ෂය කිරීමේ කර්මය. ඒකත් කර්මයක්. මේක තවත් දේශනාවක තිබෙනවා. එතකොට කර්ම වචනේ ගත්තාම දුක් විපාක රැස් විපාක දෙන කර්මය, සැප විපාක දෙන කර්මය, සැප දුක් කලවම විපාක දෙන කර්මය සහ ඒ සැප දුක් විපාක එකක්වත් ලබා නොදෙන කර්මය. දැන් මේක පාලියෙන් තිබෙන්නේ කන්නං කන්න විපාකං, සුක්ඛං සුක්ඛ විපාකං, කන්න සුක්ඛං කන්න සුක්ඛ විපාකං. මේ තුනම ආйти වෙන්නේ කර්ම විපාකවලට. ඒ තුනේම මේ ආසවක්ඛය ඥානෙ නැහැ. උදයව්වේ නැහැ. ඒක තිබෙන්නේ අර හතරවෙනි එකේ අතිවික්කේ කම්මං අකන්නං අසුකං. අකන්න අසුක්ඛ විපාකං කම්මක්ඛය සංවත්තති. මහණෙනි තවත් කර්මයක් තියෙනවා කලුත් නැති සුදුත් නැති කලු විපාකත් නැති සුදු විපාකත් නැති කර්මක්ෂය කිරීමේ කර්මය. අන්නේ කර්ම ෂය වෙන්නේ කොහොමද කියන කාරණාව වැටහෙන එකට ආසවක්ඛය ඥානය කියලා කියනවා. එතකොට ඔහුට මේක තේරෙනවා නම් ඔහුට ඊට පස්සේ මේ මඟ ගන්න පුළුවන්කමක් තිබෙනවා. අන්න මේ මුල් කොටස සද්ධර්ම ශ්‍රවණයයි. මේ අදාළ තේරුම් ගැනීම. අනතුරුව අනුගමනීය ප්‍රතිපදාව Taman සතුයි. ඒ තථාගතයන් වහන්සේ ඔබට වගකීම පවරා තිබෙන්නේ මෙන්න මේ නිසයි
ඔබ අතින් සිදුවන වරදක් තිබෙනවා. ඒ වරද දැන් තේරුම් ගන්න. මින් ඉදිරියට ඒ වරද නොවෙන්න කටයුතු කරන්න. සිදුවන වරද අතහරින්න. ඒ සිදුවන වරද තමයි ඔබට දුක් ගෙනත් දෙන්නේ. ඒ ආසව හේවත් කෙලස් කියලා කියන්නේ දුක් ගෙන දෙන හේතු. ඒ දුක් ගෙන දෙන හේතු ඔබ ළඟ තිබෙනවා නම් දුකින් නිදහස් වෙන්න බෑ. අන්න ඒ ටික බැහැර කරන්නේ කොහොමද? ඒක තනිකරම පෞද්ගලික වැඩක්. තවත් කිසිම කෙනෙකුට කරලා දෙන්න බෑ. මේ සඳහා භාවිතා කරන්න ඕන කොහොමද? මොකක්ද? ඒ සඳහා විශේෂ සූදානමක් හෝ විශේෂ ඉරියව්වක් ලබා දෙන්නේ නැහැ. වර්තමාන සමාජයේ එහෙම ලබා දෙනවා. පොයේ දවස් ලබා දෙනවා. වෙන සුදු ඇඳුම ලබා දෙනවා. එහෙනම් තෝරාගත්ත දවස් සවසක් 7ක් ලබා දෙනවා. නැත්නම් තෝරාගත්ත පැයක් ලබා දෙනවා. අන්න ඒව තමයි එක එක ගුරුකුලවල ඉදිරිපත් කරපු අපට අපිව අමාරුවේ දාන කාරණා. වෙන් කර වෙලාවක් වෙන් කළ දවසක්. මම දකින්නේ මෙහෙමයි. ආයතනයක් ගේට්ටු දම අවසා තිබෙනවා. මොරකරුවන් යොදලා ඉන්නවා. සොරු බඩු ගෙනෙන එක වළක්වන්න හෝ ඇතුළට ගෙන එක වළක්වන්න. පැය 23ම ආරක්ෂාව යොදලා පැය භාගයකට මොරකරුවන් අහකට යනවා. වැඩක් තියෙනවද? අර පැය 23ේම බැරි වුණ දේවල් පැය භාගයෙන් කරනවා. ඒ නිසා මම දකින්නේ නැහැ මේ ජීවිතයේ සිහිය අතෑරලා ඉන්න වෙලාවක් සිහිය ගන්න වෙලාවක් කියලා වෙනම දෙකක් එහෙම තියෙනවායි කියලා. ඔබට පොයට ගෙදර ගිහින් සිල් සමාදන් වෙලා ආවිදින් ආයෙ සිල් අතාරින්න වෙලාවක්. එහෙම නැත්නම් මධ්‍යස්ථානයට ගිහිල්ලා පැය දවස් 14ක් හරි 7ක් හරි සිහියෙන් ඉඳලා සිහිය අතෑරෙන්න වෙලාවක්. මේවා මට තේරෙන්නේ නැති දේවල් ත්‍රිපිටකේ. ත්‍රිපිටකේ නැති දේවල් මට තේරෙන්නේ නැති දේවල්. කවුද මේව හැදුවේ කියලා. මන්දයත් සබ්බදා සීල සම්පන්නෝ. හැමදාම සිල්වත් වෙන්න කියලා තියෙනවා. ඒ වගේම පච්චුප්පන්නංච යෝධම්මං තත්ත විපස්සති. ඔබේ ඇහැට කනට නාසයට යම් යම් ප්‍රත්‍ය නිසා යම් දහමක් උපදිනවද ඒක එතනම බලන්න. බලන්න නැති වෙලාව සහ බලන වෙලාව කියලා එකක් ඒකේ නෑනේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු එහෙමනම් ඒක වර්තමානයේ කළ යුතු දෙයක්. අන්න එතෙන් අපි එන්න වෙනවා. එදිනෙදා ඔබේ කටයුතු සමගම කටයුතු නෙවෙයි මේ. කටයුතු වෙනයි මේ සිහියෙන් කටයුතු කරන්න ඕන කාරණාව වෙන දෙයක්. බාහිරට පේන දෙයට වඩා එහායින් සිත ඇතුළත තියෙන දෙයක් සම්බන්ධයෙන් සතිපත් වීමක් මේකේ පවතින්නේ. බාහිරින් නම් කනවා බනවා, යනවා එනවා, නානවා, අඳිනවා පළඳිනවා, රැකියා කරනවා. ඒ බාහිරින්. ඇතුළතින් මේ හැම එකකටම රූප වේදනා සංඥා සංකාර විඥාන නම් ස්කන්ධ පංචකයක් ඉපදී මැරීම නැමැති ඒකකයක් බලපානවා. ඒ ඒකකය ඔබ ළඟ වෙනවද? ඒකකයේ පිළිබඳ ඔබේ අවබෝධය නිවැරදිද? එවිට ඔබ මේ වචනේ පිළිගන්නවද? කන්දේසු ජායමානේසු ජීයමානේසු මියමානේසු. මේ ස්කන්ධ නම් වූ සමූහය හටගන්න කල්හි දිරණ කල්හි මේ යන කල්හි අවුරුදු 80ක් ආයුෂ දෙන්නේ නැහැ. කනේ කනේ ත්වං අරකට තෝකතෝකං කනේ කන්නේ ශනයස්සනයක් පාසානේ. ක්ෂණයක් පාසා ඔබද උපදින්නෙහිය දිරන්නෙහිය මැරෙන්නෙහිය. ක්ෂණයකින් ඔබ උපදිනවා නම් දිරනවා නම් මැරෙනවා නම් ඊට එහායින් ආපු කෙනෙකුත් නැහැ, ඉන් එහාට යන කෙනෙකුත් නැහැ. එහෙනම් පැවැත්ම ඇති කරන්නේ මොකද්ද? අන්න ඒක තමයි දිට්ඨිය කියන්නේ. දිට්ඨිය විසින් සසර හදනවා. නැත්නම් මෙතන හටගෙන නිමා වෙන්න තමයි තියෙන්නේ. අපි නිමා නොකරමින් මොකද කරන්නේ? තණ්හා ජාති සෝකෝ තණ්හා ජාති බයං. අපි අර හටගෙන නැසෙන එකට ඇති කරගන්නා වූ ඇලීම මුලාව ගැටීම මුලාව විසින් නිමාවක් හදන්න නැතුව අනාගත ඵලයක් සඳහා හේතු තැබීම මේ මොහොතේ කරනු ලබනවා. මෙන්න මේ මිනිසා අතින් සිදුවෙන මේ වරද පවොස්සේ පිනටත් පිනොස්සේ ධානයටත් සංකීර්ණ වුණා, දියුණු වුණා අයරුණාම වරද හැදුනේ නැහැ. දියුණු වෙන්නා වූ බුද්ධිය තුල මිනිසුන් අතර පවෙන් පිනට පිනෙන් ධානයට මේක සංකීර්ණ වුණා, දියුණු වුණා අයරුණාම භව ගාමිත්වය හොඳ පැත්තට හැරුණාම භව නිරෝධ ගාමිත්වයට හමුුනේ නැහැ. ඒ නිසා මම දකින්නේ සත්පුරුෂ සංසේවේ භව ගාමිත්වය කියලා දෙන එක නෙවෙයි, භව නිරෝධ ගාමිත්වය කියලා දෙන එක.
සද්ධර්ම ශ්‍රවණේ භවගාමිත්වය අහන එක නෙමෙයි. භව නිරෝධගාමිත්වය අහන එක. අන්න ඔබ යතට අවිය දෙනවා එතකොට. දැන් සරණට යන්න කියලා කියනවා. අනිවාර්යයෙන් ඔබට මේ කරුණ පිළිබඳ අවබෝධය ලබා දෙනවා. අක්ඛාතාරෝ තථාගතා. තාගතුරු මඟ පෙන්වන්නු පමණයි. ඔබ මේ පාරට බැස්සොත් මාර බන්ධනින් මිදෙනවා. පටිපන්නාපමොක්ඛන්ති. අන්න අර අත්තිවාරම තමයි සත්පුරුෂ සංසේවයේ සද්ධර්ම ශ්‍රවණය. ගෙය තමයි ඊට පස්සේ ධම්මානුධම්ම ප්‍රතිපදාව සහ යෝනිසෝ මනසිකාරය. මෙන්න මේ කරුණ. මේ කරුණේදී ඔබ මොකද කරන්න ඕන? ඔබට තේරුම් ඉන්න ඕන අද දක්වාපු ගමනේදී ඔබ විසින් කළ කී දේවල් ආශ්‍රයෙන් ඔබට අදාළ අතීතයක්, ඔබට අදාළ පෞද්ගලික දුර්වලකමක්, ඔබට අදාළ මතුවීමේ හැකියාවක්. මට අදාළ නෑ ඒක. මගේ අදාළත්වය වෙන පැත්තක්. අනිත් නෑ අදාළ එක පැත්ත. ඒ විදිහට Taman නොසන්සුන් බවට පත් කරන්නට අවශ්‍ය හේතු ගොඩක් චිත්තාභ්‍යන්තරේ පේන්න නැති වුණාට, ද්‍රව්‍ය නොවුණාට අවිද්‍යා හේතු කියන වචන යටතේදී අර කෙලසෙනවා කියන වචන යටතේදී අවශ්‍ය මොහොතක එන්න. අවශ්‍ය මොහොතක ඇවිදින් අපව යටත් කරගන්න. අවශ්‍ය මොහොතක ඇවිදින් අපේ කාය වචන පාලනය කරන්නට අවශ්‍ය බලවේගයක් අපි සකස් කරලා හංගලා තියෙනවා. ළමා කාලයේ පටන් මේ බලවේගයට අපි ආයුධ දෙනවා. බලවත් කරනවා. නැවත නැවත එකතු වීමෙන් කරන්නේ ඒක බලවත් වෙන එක. අන්න ළමා කාලේ ඉඳලා තේරුම් ගන්න ඔබට ආපු සියලු හැඟීම් වලට ඔබ එකතු වුණා. කවදාවත් මේක වැරදි අතහරින්න ඕන කියලා ඉගෙන ගත්තේ නැහැ. එනේන ඕනෑම හැඟීමකට එකතු වෙනවා. ඇනුම් පදයක් කිව්වොත් ඇනුම් පදයක් කියන්න. දොස් කිව්වොත් දොස් කියන්න. රවල බැලුවොත් රවල බලන්න. ගැහුවොත් ගහන්න. බැන්නොත් බනින්න. රිදෙව්වොත් රිදවන්න. එහෙම නෙවෙයිද? ඔය මගේ අසුරු කරන 8 9 10 දරුවන්ගෙන් ඕක හොයන්න මම අහනවා ඉන්න ගමන්. දැන් කවුරු හරි බැන්නොත් මොකද කරන්නේ? අපිත් බනිනවා. ගැහුවොත් අපිත් ගහනවා. අන්න එහෙම ළමා කාලයේ පටන් සියලු කටයුතු වලදී සිතට එන දෙයට එකතු වෙන පුරුද්දක් හදාගත්තනේ. මේක විශාල වරදක් බව දැන් ඉගෙන ගන්න. මේ එකතු වීම තුළ තමයි අනාගත හැදෙන්න කියන එක, සසර හැදෙන්න කියන එක දැන් ඉගෙන ගන්න. ඒක ජීවිතයක් වශයෙන් බලන්න එපා. ඇහැට එන දේ, කනට එන දේ, නාසයට එන දේ, දිවට එන දේ, කයට එන දේ, හිතට එන දේ. ඔය මගේ හිතට තරහ එනවා කියලා කියන්නේ. මගේ හිතට බයයි කියලා කියන්නේ. එතකොට මගේ හිතට තරහ, මගේ හිතට බයයි කියන වචනට වඩා ලේසි තේරුම් ගන්න තරහ මම බවට පත් වුණා. බය මම බවට පත් වුණා. කය මම කියලා කතා කරන්නේ සම්මත සමාජයේනේ. බුදුරජාණන් වහන්සේගේ මම කියන්නේ මේ මොහොතට ආපු හැඟීම. එහෙනම් ඔබට බය, ශෝකය, වේදනාව, පව, පින, ධානය, සැප දුක ආදී කොට ඇති මමත්වෙන් ගන්න කාරණා ගොඩක් තියෙනවා. ඒ එන මොහොතට ඒවට එකතු වීමෙන් තමයි ඔබ මම හදාගත්තේ. අන්න ඒ මම හොයාගන්න. මඤ්ඤමාන. මෙන්න මේකට තමයි සක්කාය දිට්ඨි කියන්නේ. ඒ ඇහෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන් අරමුණක් එනවා. රූපය, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය. ඒ රූපේ වේදනාවෙන් විඳිනවා, සංඥාවෙන් හඳුනනවා, සංකාරයෙන් බැඳෙනවා, විඥාණයෙන් දැනගන්න සක්කාය. ලෝකේ ජීවත් වෙන්න දොරවල් පහට සක්කාය පහක් පහළ වෙන්න වෙනවා. මනෝද්වාරයෙන් 6ක් පහළ වෙන්න වෙනවා. බුදුවරයාටත් ඒක අවශ්‍ය වෙනවා. නමුත් අප අතින් උනේ සක්කාය පහළ වුණාම සක්කාය දිට්ඨියක් බවට පත් කරගත්ත එක. සක්කාය සංයෝජනයක් කියන්නේ නැහනේ. සක්කාය දිට්ඨි සංයෝජනයක්. අර දිට්ඨි පදයෙන් මොකද්ද කියන්නේ එහෙමනම්? සක්කාය කියන්නේ රූප වේදනා සංඥා සංකාර පහට. ඒකට එන දේ මම කොට ගැනීමට දිට්ඨි කියනවා. දැන් චුල්ල වේදාල සූත්‍රයේ මෙහෙමනේ තියෙන්නේ ඒක. ආර්යාවනි සක්කාය කියලා කියන කොපින් සක්කාය කියන්නේ. විසාකායනේ මේ උපාදානයන්ට හේතු වෙන්නා වූ රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියනවා. ඒකට එන දේ මම කොට ගන්නවට දිට්ඨි කියලා කියනවා. ඒ දිට්ඨි පදයෙන් පෙන්වන්නේ එහෙමනම් සසරක් හදනවා කියන එක. ඒකනේ සක්කාය දිට්ඨිය සංයෝජනයක් කියලා මුලින්ම උගන්වන්නේ. සංයෝජන බැමවල පළවෙනි සංයෝජන සක්කාය දිට්ඨිය. සක්කාය දිට්ඨිය කියන්නේ අරමුණට ඇලෙනවට, අරමුණට බැඳෙනවට, ඒකට එන දේ. ඒකට එන දේ සමග ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, ක්‍රෝධයෙන්, වෛරයෙන් බැඳීම එකතු වීමයි. ඒකයි මම එකතු වීම කියලා කියන්නේ.
අන්න මේක කළා නේද ඔබ? මමත් ඒක කළා. ළමා කාලේ ඉඳලා. එහෙනම් අපි මොකද කළේ? ප්‍රමාද වුණා. අපට නිදහසේ ඉන්න බැරි විදිහට චිත්තාභ්‍යන්තරයේදී මතුවෙන්න අවශ්‍ය හතුරු හමුදාවක් අපි චිත්තාභ්‍යන්තරයට ඇතුළත් කළා. මේ හතුරු හමුදාව අදාළ කාරණාවලදීම කරගන්නේ එළියට ඇවිදින් අපිව පාලනය කරනවා. අපිට නිදහසේ හිතන්න කියන්න දෙන්නේ නැහැ. ඒගොල්ලෝ අපි පාලනය කරනවා. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, ඊර්ෂ්‍යාවෙන්, වෛරයෙන්, ක්‍රෝධයෙන් කටයුතු කිරීම කියලා කියන්නේ මේ අය අපිව පාලනය කරනවා. දැන් හඳුනාගන්න ඔබ මේ තුන් දෙනාගේ ප්‍රාණාපකරුවෙක්. මේ තුන් දෙනා චිත්තාභ්‍යන්තරයේ එළියට ඇවිදින් ඔබ පාලනය කරනවා. ඔබේ අතපය වචන මෙහෙवला උන්ට ඕන හැටියට උන් හැංගෙනවා අපහු. පස්සේ ඔබ වද විඳින්න ඕන මේකට කායිකව. අපහාස විඳින්න වෙනවා, පොලිසියෙන් වද විඳින්න වෙනවා, එල්ලුම් ගස් විඳින්න වෙනවා, නැත්නම් කාගේත් මරණ කන්න සිද්ධ වෙනවා, මරණයෙන් පසු අපායට. ඒ ඔබට හම්බ වෙන්නේ. නමුත් මම කෙරෙව්වේ ඔබේ අතපය ලව්වා, ඔබේ වචන ලව්වා, මේවා කෙරෙව්වේ අර චිත්තාභ්‍යන්තර ඔබ හැංගෙව්වා වූ ඔබේ දුර්වලකම විසින්. අන්න ඒවටයි කෙලෙස් කියලා කියන්නේ. එතකොට ක්ලේශයන්ගේ දුක මිනිස්සු විඳින්නේ. ක්ලේශයන්ට වසඟ වෙනවා කියන්නේ ආපු මොහොතේ කාම විතර්කයට, ඒ භාෂාවෙන් ගත්තොත් ව්‍යාපාද විතර්කයට, විහිංසා විතර්කයට ඉඩ දෙනවා. එකතු වෙනවා. දැන් ගිහින් බලන්න බණ අහනවා කියලා හරි පින්කම් කරනවා කියලා හරි තව මොනවා කළත් ඔබ මෙන්න මේකට එකතු වෙන පුරුද්ද කරලා නැද්ද කියලා ජීවිතේ? ඒ 100,000 වතාවක්, ලක්ෂ කෝටි වතාවක් භාවිතා කරලා තිබෙනවා. ඒ ඉතා බලවත්. බලවත් බැවින් අසුරු ගතන තැනකින් එකතු වෙන්න ඇරුණාම එකතු නොවී ඉන්න දියුණු කරපු නුවණක් ඕනකමක් නැහැ. ආසව රැස් වෙන්නා වූ අඥානකමක් කරුණාම වෘතඥානයාට ආසව ක්ෂය වෙන ඥානෙ නැහැ. අන්න ඒක ගන්න වෙනවා. කොහොමද ක්ෂය වෙන්නේ? රැස්ුනේත් ඊයේ නෙවෙයි, හෙට නෙවෙයි, හැමදාම වර්තමානයේ. මේ ලෝභ දේශ මොහයන්ට බැඳුනේ නැකතක් බලාන, වෙලාවක් බලාන, පොයේ දවස බලාන නෙවෙයිනේ. අවදි වූ තැන් පටන් නින්දට යනතුරු හැමදාම එදා දවසේ. තවදුරටත් බැඳෙන්නෙත් අතීතය හෝ අනාගතය නෙමෙයි, වර්තමාන මොහොතේ. ඒ වර්තමාන මොහොතමයි අපට නිදහස් වීම සඳහා දෙන්නේ. ඒකට අතීතය දෙන්නෙත් නැහැ, අනාගතය දෙන්නෙත් නැහැ. බැඳෙන්න වෙලාවක් තිබුණේ නැහැ. බැඳෙන හැම මොහොතෙම වර්තමානයේ නම් ගැලවෙන්නටත් වෙනම වෙලාවක් දෙන්නේ නැහැ. අපට පොයේ කියලා දවසක් තිබුණාට, විශේෂයෙන් ඇඳුම් ඇඳගෙන සූදානම් වෙන්න ඕන කියලා දවසක් තිබුණාට, තෝරා ගත යුතු දවසක් වෙලාවක් තියෙනවා කියලා තිබුණාට මේ එකක්වත් වැදගත් වෙන්නේ නැහැ. වැදගත් වෙන්නේ හැම මොහොතම අපි වර්තමානයේ ජීවත් වෙන එක. වර්තමානයේ ජීවත් වීමේදී බුදුදහම සවන් නොදුන් පුද්ගලයාට තිබෙන්නා වූ නොදැකීම වෙනුවට බුදුදහම සවන් දුන් පුද්ගලයාට වෙනම දැකීමක් තියෙන්න වෙනවා. අන්නේ දැකීම තමයි ආසවක්ඛය ඥානය කියන්නේ. මෙහෙම කළොත් මේකෙන් නිදහස් වෙනවා. දැන් ඒක එහෙමනම් සතියක, අවුරුද්දක, අවුරුදු 15ක එක දිගට කළ යුතු පාඨමාලාවක් වශයෙන් බලන්න එපා. අරමුණක් තුල අරමුණින් අරමුණට නැවත නැවතත් බැලිය යුතු හෙවත් අනුපස්සේ විහෙරති. නැවත නැතෝ බලමින් වාසය කරන්න ඕන එක. මොකද්ද නැවත බලන්න ඕන? අන්න එකයි තේරුම් ගන්න ඕන කාරණාව. දැන් මේකට මෙහෙම වචනයක් මම යොදන්නම්. අසරු ගසන සැනකින් ඔබ කොතන කොහේ හිටියත් ඔබට හමු වෙන බාහිර කාරණාවත් එක්කලා චිත්ත අභ්‍යන්තරයේ තිබී ඒ සඳහා එරෙහි වෙන ඇලෙන ප්‍රතික්‍රියා දක්වන හැඟීමක් එනවා. මොනවා වුණාද දන්නේ? ඉන්නවා මරනවා පේන්නේ නැහැ. එහෙම කියලා කියනවා. ඒකට තියෙන ශාස්ත්‍රීය වචනේ තමයි
ඒ මොහොත ඔබ කාම විතර්කයකට එකතු වෙනවා, ව්‍යාපාද විතර්කයකට එකතු වෙනවා, විහිංසාව විතර්කයකට එකතු වෙනවා. දැන් මේ මොකද්ද උනේ? මේකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. ඒ එන හැඟීමට වහල් වෙලා අපි එකතු වෙනවා නම් කයට වචනෙට ඒකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. දැන් අයෝනිසෝ මනසිකාර මොහොත කොහොමද යෝනිසෝ මනසිකාරයක් කරගන්නේ? ඒක නෙවෙන්න ඕන කාරණාව. අයෝනිසෝ මනසිකාරයේ හමුදාව අතිශය බලවත්. බොහෝ කල් භාවිතා කරපු බැවින්. යෝනිසෝ මනසිකාරයේ හමුදාව බලවත් කරන්න ඕන. අන්න ඒ විදිහට මේ බලවේගයට එරෙහිව සටන් වදින්න මේ බලවේගයට ඉඩ නොදෙන්න බලවත් කරන්නා වූ පැත්තක් තියෙනවා සිත තුළ. සද්දා, සති, විරි, සමාධි, ප්‍රඥා. එහෙම නැත්නම් සද්දා, සති, හිරි, ඔත්තප්ප, අලෝභ, අදෝස, තත්තර මජ්ජත්තා කියලා අකුසලයට වෙන්වීම සඳහා බලවත් කරන කුසල චෛතසික. ඒවට පුළුවන්කමක් තියෙනවා අර එකතු වෙන එක වළක්වලා නවත්තන්න, පාලනය කරන්න. එන විට වැරදි කියලා පෙන්වා දෙමින් ඒවා එකතු නොවෙන්න අදාළ ශක්තියක් ලබා දෙන්න. අන්න තථාගතයන් වහන්සේගේ පදයේ පෙන්න වීරිය කියන එක පෙන්වන්නේ මේක තමයි. කායික වීරියක් නෙමෙයි. නැවත නැවතත් උත්සාහ කරන්න ඕන මේ පාරට නොයා ඉන්න. මෙයාට ඉඩ නොදෙන්නට. විරියන දුක්ඛං අච්චේති තියෙන වචනේ. දුක කෙලවර කරන්න වීරිය කරන්න ඕනයි කියලා. වීරිය සම්බොජ්ජංගය. වීරිය ඉන්ද්‍රිය. වීරිය බල අර පෙන්වන්නේ. ඒක කායික වීරිය නෙමෙයි. ඒ අර බොහෝ කල් භාවිතා කිරීමෙන් අනායාසයෙන් සනිකව එන්නා වූ හැඟීම උස්සන්නයි. හැඟීමට එකතු වී ජීවිතය අවුල් කර ගැනීම වෙනුවට මේ හැඟීම එතනින් පළවා හරින්නට. හැඟීමේ පාලනයට යටත් නොවෙන්න දියුණු කරන්නා වූ ශක්තිය. දැන් මොකද්ද මේ කතා කරන තැන? හැම විටම ඔබේ ඇස, හැම විටම ඔබේ කන, හැම විටම ඔබේ නාසය, හැම විටම ඔබේ කය සිත. එහෙම නැත්නම් අයින අදහස. ඒක තුල තමයි මේ කියන ප්‍රමාදය හරි අප්‍රමාදය හරි ක්‍රියාත්මක වෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න ඕනේ මේක තුල ප්‍රමාදය බොහොම කල් ක්‍රියාත්මක කරලා අපි පුරුදු කරන් තියෙන්නේ. ඒ නිසා බලවත් වෙලා තියෙන්නේ බොජ්ජංග නෙමේ කාමාංග. අන්නේ බලවත් හමුදාව සමග සුළු හමුදාවකට සටන් කරන්න වෙලා තිබෙනවා. ඔබ අසා තිබෙනවද? මට මතක් වෙන කතාවක් තියෙනවා. ජපන් සෙන් කතාවල තිබෙන්නේ. නොබුනාගනම් ඔය යුදසනවියාට බලවත් හමුදාවක් සමග සටන් කරන්න සිද්ධ වුණාලු. පොඩි හමුදාවක් එක්කලා යන්නේ. නියත වශයෙන්ම දන්නවලු මරුන් කණ්ඩ සිද්ධ වෙන බව. නමුත් සෙන්පතියාගේ දක්ෂකම මොකද්ද? උපක්‍රමශීලී වෙන එකනේ. විහාරස්ථානයක් ගාව නවත්තලා කිව්වලු මම මේ ඇතුළට යනවා. ගිහින් බාරයක් වෙනවා. ඇවිදින් මම කාසියක් උඩ දානවා. ඒ කාසියේ නෝන වැටුනොත් අපි යුද්ධ දිනනවා. පොල්ල වැටුනොත් පරදිනවා. ඒක අපේ ඊරණම කරන්න දෙයක් නැහැ කියලා. මිනිස්සු ළමයි බලන් හිටියලු තරුණයෝ ටික. ඇතුළට ගියාලු. ගිහින් ඇවිදින් ආබාරේ වෙලා කාසිය උඩ දැම්මලු. මම වැටුණා නෝනා. දැන් ඉතින් එතන ඉඳලා ප්‍රීතිഘോഷා කරමින් ගිහින් වීරයෙන් යුක්තව අර විශාල හමුදාව පරාජය කරලා ජයග්‍රහණය ලැබුවලු. ජයග්‍රහණය ලැබුවෙන් පස්සේ පෙන්වලු කාසිය දෙපැත්තෙම ඉන්නේ නෝනා. තේරෙනවද මේවා? චිත්ත ධෛර්යය කියන එකේ හැටි. ඒක තිබුණේ නැහැ. අපි කොයි පැත්ත දැම්මත් නෝනනේ වැටෙන්නේ. ඉතින් ඒක යුද සෙනෙවියාගේ උපක්‍රමයක්. කිව්වා යමක් වෙන්න තියෙනවා නම් වළක්වන්න බෑ කියලා කියනවලු සල්දා. ඕක බෑ තමයි කියලා තමයි කාසිය පෙන්නවා කියන්නේ. ඒ වගේ අපිට මේ මේ කාසිය දෙපැත්ත වගේ මේ මොහොතමයි මේ ප්‍රමාද වෙන්න සහ අප්‍රමාද වෙන්න තියෙන්නේ. එතකොට ප්‍රමාද වෙන එක බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිසගේ වැඩක් නෙමෙයි. මාර්යාගේ හමුදාවට යටත් වෙන මුතග්ජනීන්ගේ වැඩක්. ඒ ගොඩේනේ අපි හැදුනේ වැඩුනේ. අපිත් හැදුනේ ඒ ගොඩේ. දැන් මෙතනින් අපි මාරු වෙන්න ඕන මෙතෙන්ට. අර ආපහු යනවා කියන්නේ ඒකයි.
දැන් එතකොට එහෙමනම් මම ආයෙත් අර මුලින් පෙන්නපු පෙළට යනවා ඔබට කාලයට අනුව පැහැදිලි කරන්න. දැන් මේ ඇසේ කනේ නාසයේ දිවේ කයේ හැට හමු වෙන කාරණාවකදී ඔබේ චිත්තාභ්‍යන්තරයේ තිබී එන්න ආව එක. ඔබට දැනෙනවා උණුසුම වශයෙන්, රත් වෙනවා වශයෙන්, මොකක් හරි නොසන්සුන් වෙනවා වශයෙන්, ගිනි ගන්නවා වශයෙන් දැනෙනවා. දැනගන්න එක අන්න එක තමයි ආතතිය කියලා කියන්නේ. ඒ තමයි uppannam kama vitakkam, uppannam vyapada vitakkam, uppannam vihinsa vitakkam. දැන් මේක දැන් එකක් නෙමෙයි ඔබ පරණ කරගත්ත වැඩක දැන් තත්ත්වය. ඇයි එහෙම උනේ? ඒක උපන් වෙලාවට සිහි කල්පනාවෙන්තර ඒකට එකතු වෙලා ආයුධ දුන්න බැවින්. එයා බලවත් වෙලා. ළමා කාලේ අද දක්වා විශාල වශයෙන් බලවත් වෙලා. ඒ බලය අර මේ පුංචි ගිනිකූරක ස්වභාවයේ ගින්දර බවට පත් වෙනවා වගේ. ගිනිකූරක් පත්තු කරලා තිබට වතුර ඇලියක් මේ උතුරලා යන්න දල්වන්න රත් කරන්න බෑ. නමුත් ගිනිකූර විශාල ගින්දරක් බවට පත් වුණාන් පස්සේ ඒ ගින්දර ටිකම නිමා යන්න තරම් නිමල දාන්න තරම් වතුර ටික රත් කරලා සම්ප සමත් වෙනවා. මේක ඔබට තේරෙනවද මේකට එකතු වීම තුලින් බලවත් වේ කියන එක? ළමා කාලේ පටන් කෙනෙක් කරන්නේ මේකට එකතු වෙන එක කියලා. ඒ අපට සිහි නැතිකම කියලා. ඒ එකතු වෙනවා කියන්නේ මමත්වෙන් ගැනීම කියලා ඔබ තේරුම් ගන්නවද? අන්න ඒකටයි මමත්වෙන් ගැනීම කියලා කියන්නේ. මඤ්ඤමානෝක බික්කු බද්දෝ මාරස පදේ දෙන්නේ එකයි. ඉතින් දැන් අපට සිහිය තිබෙන්න ඕන එතෙන්ට මමත්වෙන් ගන්න එක වෙනුවට මමත්වෙන් නොගන්නනේ. මමත්වෙන් ගත්තොත් නේ අනාගතේ වර්තමානයේ හරහා අනාගතයට අර හේතු ඉතුරු වෙන සසර ගමන හැදෙන්නේ. ආසෝ රැස් වෙන්නේ. එතකොට උදේවැය නෙවෙයිනේ ඒක. ඒක ස්කන්ධ පංචකේ මමත්වයෙන් අරන් පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා හේතු තැබුවා. සසර හැදුවා. ආසව රැස් වෙන බව දන්නේ නැහැ. මෙසේ අප විසින් වර්තමාන මොහොතේ මුලා වෙන මොහොතක් පාසා පව උපාදාන වෙමින්, පින උපාදාන වෙමින්, ධාන උපාදාන වෙමින් සසර හදනවා. ඒ කියන්නේ අපි අනුසෝතගාමී. අනුසෝතගාමී මොහතම පටිසෝතගාමී වෙන්න තමයි අර යතෝ සම්මස්සති කන්දානං උදයව්‍යයන්. යම් යම් විටක මේ ස්කන්ධයන්ගේ හට ගැනීමකට සහ නැසීමකට සීමා කරන වැරුණාම හටගත්ත දෙයට එකතු වී වර්තමානයේ හරහා අනාගතයට තැබීම කියන කාරණාව අපි අතින් නොවිය යුතුයි. ඒක වෙනවා නම් සිහිය නැහැ හෙවත් ප්‍රමාදය. සිහිය වුණ අන්න ඒක නොවෙන්න. එතකොට ඔබට ටිකක් අභ්‍යාස කරනකොට තේරෙවි ආවහම එකතු වුණොත් තමයි බලවත් වෙන්නේ. ආවහම එකතුනේ නැත්නම් එයාට යන්න වෙනවා. චිත්තාභ්‍යන්තරේ හැඟවෙන්නේ නැත්නම් එයාට යන්න වෙනවා. එතකොට ටිකක් බාල වෙන බව. වෙනදා තරම් මේ බලවත් නොවන බව. උදාහරණයක් වශයෙන් අපි කියමුකෝ. අතිශයින් කලබල වෙන කෙනෙක් ඉන්නවා. පොඩ්ඩ බැරි වෙන කලබල වෙන කෙනෙක්. එතකොට ඔහුට ඒ ගමම්ම පරස වචන කියනවා නැත්නම් අතට අහුවෙච්ච එකෙන් තමල ගහනවා. ඒක පරිගණකයේ වෙන්න පුළුවන්. ඒක මේ වේදනාලාව වෙන්න පුළුවන්. ඒක එහෙම නැත්නම් උදැල්ල වෙන්න පුළුවන් අතට. වැඩේ කරලා ඉවරලානේ පස්සේ කල්පනා කරන්නේ. සිහියෙන්නේ පස්සේ. ඒ කියන්නේ ඒ තරමට අපි ඒකට එකතු වෙන්න බලවත් වෙලා. දැන් මේ මොහොතේ මේකට එකතු යුතු නැත්තේ, එකතු නොවිය යුත්තේ කියන එක ඔබ නිගමනයක් වශයෙන් පිළිගන්න ඕන. ඒ මොහොතේ ඔබේ අතපය මෙහෙව්වේ මේ ආකල්පය නැත්තම් මේ බලවේගය. විතර්ක විසින්. දැන් විතර්ක විසින් ඔබව මෙහෙවීම නවත්තන්න නේද සිහිය ඕන. අපි ඒකට තව වචනයක් ගනිමු. ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බාණං. බුදුන් වහන්සේ වදාළ සැනසීම කියන කාරණාවට ලෝභ දේශ මොහ කරලා එකතු කරලා ළඟා වෙන්න බෑ. කය ප්‍රතිපදාවට එන්න වෙනවා. මේ මොහොතේ එකතු වීමේ ප්‍රතිපදාව වෙනකොට කය ප්‍රතිපදාවට මොකද්ද අපි කරන්න ඕන කියන කාරණාව නේද සත්පුරුෂයෙකුගෙන් ගන්න ඕන සද්ධර්ම ශ්‍රවණය. අනුතර මේ පාර පටන් ගන්න ඕන නේද? අන්න එතකොට තමයි බුදුන් වහන්සේ වදාළ අර කන්දානං ස්කන්ධයන්ගේ උදය විතරක් නෙමෙයි ඉතුරු නොවි වැය. උදය හට ගැනීම. ඒකට අලුතෙන් එකතු වී වැයවීම උදේ වැය නෙවෙයි. එතකොට හටගත්තා නැසෙනකොට අනාගත ඵලයක් උපදින්න හේතු තියලා හැවත් කර්ම බීජ රැස් කරලා. කර්ම බීජ රැස් කරලා අවසන් වෙනවා නම් ඒකට උදේ වැය කියන්නේ නැහැ.
කර්ම බීජ රැස් නොවි හටගත්ත දේ නැසෙනවා නම් ඒකට උදයව්‍ය කියලා කියනවා. දැන් බලන්න යෝචේ වස්ස සතං ජීවේ අපස්සං උදයව්‍යං. අවුරුදු 100ක් ජීවත් වුණාට වැඩක් වෙන්නේ නැහැ. ස්කන්ධ පංචකේ මේ කියන උදේවැය දන්නේ නැත්නම්. ඒකහං ජීවිතං සෙය්‍යෝ. යමෙකුට දවසක් ජීවත් වුණත් කමක් නැහැ මේ ස්කන්ධ පංචකේ උදේවැය දකින්න පුළුවන් නම්. ඒ ජීවිතේ ශ්‍රේෂ්ඨයි කියනවනේ. උදේවැය දකින්න නැති ජීවිතේ සසර හදනවා. එහෙනම් ඔහුට සසරක් යන්න තියෙනවා. ඔහු හේත් හදාන ඉන්නවා සසරක්. මම ලස්සන වචනයක් කියලා තියෙනවා ගලක් තිස්සේ සසර තිබෙනවා නෙවෙයි සසර හදනවා. මිනිසුන් සසරක් හදාගෙන යන්නේ. ඒ සසර හදන්න ඒක තමයි ආශ්‍රව රැස්වීම කියලා කියන්නේ. නිමා කරගන්න තේරෙන්නේ නැහැ. හදන මොහොතම නිමා කරගන්නට තමයි බුදුන් වහන්සේ හදනවා නම් පමාවයි සිහිය නැහැ. නිමා කරන්න සිහිය ඕන. මොනවා කළොත්ද මේක මෙහෙම වෙන්නේ? මට නම් ඒකට වචන ගොඩාක් තිබෙනවා. ඒ වචන කිව්වහම වචනෙට ඔබ එරෙයි. නැත්නම් ඒ වචනේ අර්ථය හොයන්න යයි. ඒ නිසා වචන කියන්නේ නැතුව කියමු අපි. චිත්තාභ්‍යන්තරයේ තිබීමේ හැඟීම එනවා. ඇසෙන්, කනෙන්, නාසෙන්, දිවෙන්, කයෙන් එනවා. දැන් ඔබ හිටපු සංසුන් කෙනා නෙවෙයි දැන් ඉන්නේ. අදාළ විතර්කයේ හැඟීමට වහල් වූ කෙනා. කාම නම් විකෘති කාම පැත්තට යයි. ව්‍යාපාද නම් තරහ පැත්තට මෙහෙවයි. විහිංසා පැත්ත නම් අවියාවුද පෙන්නයි. මේ තුනේදී මේ එකකටවත් ඉඩ නොදීම නේද අපට දීලා තියෙන අභ්‍යාසය. කරන්න තියෙන අභ්‍යාසය. එකතු වීම අර කෙනෙක් වශයෙන් ගත්තා ඉස්සරහට. එතකොට ඉවර වෙන්නේ නැහැ. නමුත් අර පෙන්නන්නේ මේ මොහොතේ මෙයාම කියන්නේ අනාගතයට නොතබා මියාම. දැන් ඔබ කල්පින පිළිගන්නවද මේ ඉදිරියට තබීම තමයි සංස්කාරයන්ගේ නිත්සුකාත්ම වශයෙන් බැලීම කියලා කියන්නේ කියලා? ඔබ පිළිගන්නවද ඒකතු නොවි අවසන් කිරීමටයි බුදුදහමේ අනිත්‍ය කියන්නේ කියලා? දැන් පංච උපාදානස්කන්ධේ අනිත් දුක්ඛානාත් වශයෙන් බලපුවම සෝවාන් වෙනවා කියන එකේ තේරුම දැන් අර හටගන්න දේ අනිත්‍ය කියන්නේ අනිත්‍යයි කියලා හිතනවත් කියන එක නෙවෙයි. හටගන්නවා වර්තමානය හරහා අනාගතයක් නොහැදීමට අනිත්‍ය කියලා කියනවා. දැන් මේ සඳහා නේද වීරිය ඕන? මේ සඳහා නේද සිහිය තියෙන්න ඕන? දැන් නේද උදේවැය? දැන් නේද ආසවක්ඛය? අර අතීතයේ ඇවිදින් දුර වෙනවා. ඒ හින්දාගෙන උපන්න කුසල් දුරු කිරීමට ගන්නා වෑයම. ඒවා ඇවිදින්ම ඉවර වෙන්න ඕන. හංගලා තියන්න බෑ. වර්තමානයේ හරහා අනාගතයට ගියොත් නූපන්න කුසල් ඉපදීමේ ගන්නා වෑයම. දැන් ඒක නූපන්න කුසල් නොඉපදිනවා. අර ඒක අයින් කරනවා නම්. මේ හැම එකකින්ම කියන්නේ එක දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන්ද බලන්න. ඔබේ වර්තමාන මොහොතේ සිත තුළ සිදුවෙනා වූ ද්විත්ව ක්‍රියාකාරීත්වය මේ විග්‍රහ කරන්නේ. බණ තේරුම් ගතේ නැති පුද්ගලයා සතර හදමින් ප්‍රමාද වෙනවා. ඔහු ආසව රැස් කරන අඥානකමේ ඉන්නවා. තේරුම් ගත්ත පුද්ගලයා මේ මොහොත බුදුන් වෙත යන පාර හදා ගන්නට, සසරට යන පාර වෙනුවට අතීතයේ ඇවිදින් මෙයන්ට අනාගතය නොතබවසන් කරන්න. මම නම් දකින අනිත්‍ය හොඳම තැන මෙතන තමයි. දැන් එතකොට අනිත්‍ය නිසා දුකටපත් වෙනවද බලන්න. ඒ හැඟීමක් ආවා කාම විතර්ක හෝ ව්‍යාපාද විතර්ක එකතු වුණේ නැහැ. දැන් නැති වුණා. දැන් නැති වුණාම දුකද හම්බ වෙන්නේ සැපද? මට කියන්නකෝ යදනිච්ඡන් තන් දුක්ඛං කෙනෙකු කොහොමද සිංහලට යමක් අනිත්‍ය නම් දුකක් කියලා ගලපන්නේ කියලා. සිංහලෙන් තියෙන එහෙමනේ යමක් අනිත්‍ය නම් දුකක්ලු. දැන් මේ ලෝභයේ, ද්වේෂයේ, මෝහයේ අනිත්‍ය බලනවා. එතකොට දුකටදපත් වෙන්නේ අපි. ඒ දුක්ඛ කියන පාලි පදයේ සිංහලට දුකක් කියලා ගත් එකේ වැරද්ද තියෙන්නේ. අනිච්ච නම් මගේ නොවේ, දුක්ඛ නම් මම නොවේ. අනාත්ම නම් මගේ ආත්මය නොවේ. ආත්මය කියන්නේ ජීවිතේට නෙමෙයිනේ මේකේ. මේ ද්වේෂය, ද්වේෂයෙන් ක්‍රියා කිරීම, ද්වේෂය ආත්ම කොට ගැනීම. ව්‍යාපාදයෙන් විහිංසා හැඟීමෙන් ක්‍රියාත්මක කිරීම, ව්‍යාපාදයේ ආත්ම කොට ගැනීම. අනාත්මයි කියන්නේ ගත්තේ නැහැ කියන එකනේ. එතකොට නැති වෙනවානේ. අනාත්ම දර්ශනය කියන්නේ ඒකනේ. අන්න ඔබට පුළුවන් නම් දැන් අවදි උතෙන් පටන් මේ දොරවල් පහෙන් සහ සිවිරියව්වෙන් තමා තුලත් තමා ආවටත් එන හැඟීම් අනාත්ම වශයෙන් බලන්න. ආත්ම කොට ගන්න නැති වෙන්න. එතකොට මොකද වෙන්නේ? අතීතයේ ඇවිදින් හිස් වෙනවා, අනාගතයක් හැදෙන්නේ නැහැ. දැන් අතීතයේ ඇවිදින් හිස් වෙනවා නම් එවිට හමුවන්නේ අර නිර්වාණ සැපේ බව. එහෙමත් නැත්නම් අපි කතා කරමුකෝ යතෝ සම්මස්සති කන්දානං උදයවයන් ලබති ප්‍රීති පාමොජ්ජං. ඒ ලබන ප්‍රීති ප්‍රමෝදය අරක නැසෙනකොට හම්බ වෙනව නේද?
ඒකට නිවීම කියන්නේ කියන එක ඔබට හමු වෙනව නේද එතකොට? නිවීම මේ මොහොතේ හමු වෙනව නේද එකතු නොවීමෙන්? අන්නේ එකතු නොවීම නැමැති ක්‍රියාකලාපය අපි මොහොතින් මොහොත යෝජනා කරලා හිතට දීලා 20 වතාවක් 100 වතාවක් විතර කියලා මේකයි වෙන්න ඕන කියලා ඊට පස්සේ ප්‍රායෝගික වෙන්න වෙනවා. දැන් ඔබට තේරෙවි බුදුන් වහන්සේ සඳහන් කාන්ති පරමන් තපෝති තික්කා ඔබ ළඟ සිදු වෙනවායි කියලා. මොකද්ද මේ පෙන්වන්නේ? ඉවසීම උතුම් තපසයි. මොන ඉවසීමද? තරහ වෙලාවට ඉවසීම නෙමෙයි. හැම විතර්කයක්ම උපදින හැම විතර්කයක්ම ක්‍රියාවට නොනගා එකතු නොවි නැසෙන්ටාරින එකටයි මේ කාන්ති නැත්නම් ඉවසීම කියලා කියන්නේ. ඔන්න රචනා තරඟේ ලියපු 6 7 8 10 පන්ති වල ඉවසීමෙන් සැනසීම ලැබේ කියන එක කොහොම අර්ථයෙන් ලියවත් දන්නේ නැහැ ඒ කාලේ. දැන් තේරෙවි ඔබට ඉවසීමෙන් ගහමරා ගැනීමෙන් කපා කොටා ගැනීමෙන් හිරේ යාමෙන් අංගයක් අහිමි වීමෙන් එල්ලුම් ගස් යාමෙන් පරලෝ යාමෙන් වළකිනවයි කියලා. ඉවසීමෙන් සැනසීම ප්‍රතිඵල ලබා දෙන්න හැටි ඔබට තේරුම් ගන්න පුළුවන් වෙයි. එනිසා අපට තේරෙන්න ඕන කාරණාව තමයි වර්තමාන මොහොතේ අපට ලෝක ජීවත් වෙන්නට ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ස්කන්ධ පංචකයක් පහළ වෙනවා. ස්කන්ධ පංචකය තුල අපි ජීවත් වෙන්නේ. ඒ ස්කන්ධ පංචකය තමයි කාම විතර්කයෙන් ව්‍යාපාද විතර්කයෙන් විහිංසා විතර්කයෙන් පංච උපාදානස්කන්ධයක් බවට පත් කරලා හතරට ඇලෙන්නේ හදන්නේ. එතකොට ආසව රැස් කරන පාරක අපි ආවේ. මේ ජීවිතේ නෙමෙයි අනන්ත සංසාරේ පාරේ ආවේ. ඒ කියන්නේ බුදුවරුන්ගෙන් අපට ආවාදාල අනුශාසනා ලැබුණේ නැහැ මේ මොහොත මේක ආසව ක්ෂය වෙන හැටි. දැන් බුදුදහම සිත හදන දහමක් කියන්නේ ඔන්න ඕකයි. දැන් මේක තේරුම් ගත්ත පුද්ගලයාට Taman ළමා කාලේ පටන් යම් තාක් මෝඩකම් ටිකක් කරගත්තද ඒකේ පීඩණයට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අර අවුරුදු 60ක් 70ක් ගියාපම් මේක බලවත් වෙන නිසා තමයි හදන්න ගොඩක් කල් යන්නේ. එළෙන කරුණු 100 නම් දුක් 100ක් තියෙනවා කියලා කියන්නේ ඒකනේ. අන්න වර්තමානයේ කල්පනා කරන්න ඕන අම්මලා තාත්තලා නැත්තම් වැඩිහිටියන් දරුවන් මේ පාරේ නොයවන්න. ඔවුන්ගෙත් මේ කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේ බලවත් කරන තරඟකාරී අධ්‍යාපනයකට නොයවා. අධ්‍යාපනය නම් ලබන්න ඕන. නමුත් ඒක අන් අය පරදවන්න යන ඊර්ෂ්‍යා කරන්න යන එකකට මෙහෙවන්න නැතුව නිදහසේ මෙහෙवला ඔවුන්ට අවුරුදු 20 වෙනකොට 30 වෙනකොට 20න් පස්සේ ආසව රැස්වෙන පාර වෙනුවට සෙවෙන පාර කියලා දෙන්න පුළුවන් නම් ඔවුන් 30 වෙනකොට නිවිච්චය වෙයි. ඔවුන් 25 30 විවාහ වෙනවා නම් බිරිඳ සමග ඔක්ක දාගන්න නැති අය බවට පත් වෙයි ඊට පස්සේ. ඔවුන් විඳී ජීවිතය අපූර්වට. මිනිස්සුන්ට විඳින්න දීපු ජීවිතයක් මේ බුදුසමයේ තියෙන්නේ. නමුත් ඔවුන් කාම විතර්කයේ ව්‍යාපාද විතර්කයේ ඉස්සර කරගෙන දිනන්න ගිහින්නේ දික්කසාදෙන් කෙලවර කරගන්නේ ගහලා මරන්නේ නැත්නම් දෙපැත්තට වෙලා ඉන්නේ. මේ සියල්ල ඇතුළත පවතින්නේ මේක කියලා තේරෙනවා නම් අසමගිය තුල අසමාදානය තුල විවාදය තුල මේ ත්‍රිවිධ විතර්කය කියලා. ත්‍රිවිධ විතර්කයේ ඔබ මෙහෙවන ඔබේ මායя බව, බලවේගයේ බව, ඔබ ඔහුගේ වහලෙක් බව තේරුම් ගන්න පුළුවන් නම් ප්‍රශ්නෙට උත්තරේ තියෙනවනේ. මේ වර්තමානයේ මතුවෙනා වූ සියලු අභියෝග පිටුපස, අවුල් පිටුපස. මේ විදිහට මේ මිනිසාගේ ක්ලේශ ධර්මයන් නැමැති අවුල තියෙනවා. ඒ අවුල තවදුරටත් මිනිසුන් අවුලටපත් කරනවා. ඒ නිසා මේ පුද්ගලයාව මේ අවුලටපත් වෙන බලවේගය චිත්තාභ්‍යන්තරයෙන් බැහැර කිරීම තමයි බුදුදහමේ අනිත්‍යයෙන් කරන්නේ. මොනම අනිත්‍යද? කෙස්වල අනිත්‍ය නෙමෙයි, ලොම්වල අනිත්‍ය නෙමෙයි, මල්වල අනිත්‍ය නෙමෙයි. ලෝභයේ, දේශයේ, මෝහයේ, ඊර්ෂ්‍යාවේ, ක්‍රෝධයේ, වෛරයට එකතු නොවීමෙන් සිදුවන අනිත්‍ය. අන්න ආසවක්ඛය කෙලස් නැසෙන හැටි. ඒ නිසා මම දකින්නේ ලොකු දෙයක් නෙමෙයි බුදු සමය කියලා කියන්නේ. අවුරුදු 1700ක් ගත වෙලා තිබුණාට පොත් 60 70ක් විතර තිබුණාට සූත්‍ර දේශනා 18 17ක් තිබුණාට හැම එකක් තුලම හැම ගාතාවක් තුලම හැම පද දෙකක් තුලම හැම ධර්ම දේශනාවක් තුලම මේ පුංචි වැඩේ තියෙන්නේ. අපි මෙතෙන්ට එන්න ඕන අවබෝධයෙන්. අපි අතින් මේ සිදුවන වරද අපි සතර හදන වැරදි යන්නේ කියන එක අපි ප්‍රමාදී පුද්ගලයෝ කියන එක පිළිගන්න වෙනවා. දැන් ප්‍රමාදයේ මොහොත අප්‍රමාදයටපත් වෙන. ප්‍රමාදය මම ඉස්සෙල්ලා ධර්ම දේශනාවෙත් පෙන්නවා තණ්හා උපාදාන අවිද්‍යාව සංකාර සතරට ඇලෙනවා. අප්‍රමාදය ඒක කරන්නේ නැත්නම් සසරෙන් මිදෙනවා. එතකොට ආසව රැස් වෙන්නේ මමත්වෙන් අරන් අනාගතයේ හේතු තැබීමෙන් ආසව ඡය වෙන්නේ මමත්වෙන් නොගැනීමෙන් අතීතයේ ඇවිදින් මේ යනවා අනාගතය නොහදා මේ වෙනවා. මට මතකයි සංයෝජන කියන සූත්‍රයේ ලස්සන උදාහරණයක් තියෙනවා.
ඔබේ ජීවිතය මෙහෙමයි විග්‍රහ කරන්නේ. ඔබ ළමා කාලේ ඉඳන් මේ දක්වා එකතු කරගත්ත කාරණා ටිකක් හිත ඇතුලේ තියෙනවා. දැන් දර දාලා ගින්දර ඇවිලෙනවා. ඒකෙන් පෙන්නන්නේ. දාපු දර වලින් ගින්නක් ඇවිලෙනවා. ඒක තමයි ලෝභ දේශ මොහ ගින්න කියලා කියන්නේ. දැන් කරන්න කියලා තියෙන්නේ ඒ ගින්න නිවන එක නෙමෙයි. ආයෙත් දර දාන්න එපා. එහෙම නැත්නම් නැවත දර දාන්න එපා. දර කතාව වෙන්න නැත්නම් අනිකේ නම් පහන සහ වහනස වැටි සහ තෙල් දාන්න එපා. ආයෙත් දාන්න එපා කියන වචනේ තේරුම අර වර්තමාන ඔස්සේ අනාගතයට හේතු තියන්න කියා එපා කියන එක නේද? බලන්න ලස්සන කොච්චර පැහැදිලිද කියලා ඒකේ. නැවතත් ඔබට කරන්න තියෙන්නේ නැවතත් දර දාන්න. නැත්නම් තියෙන දර ටික ඇවිලලා ඉවර වෙයි. දර නොදැමීමෙන් ගින්න නිවිය හැකි ඒකනේ බුදුදහමේ උපහාරය. දාපු ටික ඇවිදින් ඉවර වෙනවා. නොතැබීම තුල මොකද වෙන්නේ? ආශෝෂය වෙනවා. ඔය සංයෝජන මහා රුක්ක තරුණ රුක්ක සූත්‍ර කීපයක් තියෙනවා. ඔය ඔක්කොම පෙන්වන්නේ උදාහරණය. අපේ සිතේ වර්තමාන ක්‍රියාවලිය පෙන්වන්නේ. කරගත්ත මෝඩකමක් හිතට එනවා. ඒකේ දැවිල්ල තියෙන්න පුළුවන් ටික දවසක්. සංසුන් වී යනතුරු ගහන්න මරන්න කපන්න කොටන්න ප්‍රතික්‍රියා දක්වන්න ඕන කියලා හිතෙන්න පුළුවන්. හිතුණට කිව්වේ නැත්නම් කරේ නැත්නම් ක්‍රියාත්මක වෙන්නේ නැහනේ. එහෙම ඒක දුර්වල කරන්න වෙනවා. එයාට ආහාර නොදීමෙන් දුර්වල වෙනවා. ආහාර කියන්නේ පවත්වනවට කන්න දෙනවට නෙමෙයි. ඒකට එකතු වෙනවට තමයි එයාට ආහාර දෙනවා කියලා කියන්නේ. නොදෙනවට තමයි ආහාර නොදෙනකොට කෙට්ටු වෙනවා ළමෙක් වුණත්. අන්න ඒ වගේ එයාට ඉඩ නොදීමෙන් එයා ඇවිදින් යන්න යනවා. අන්න ඒ විදිහට මේ මොහොත ඇවිදින් අනාගතයක් හදන කාරණේ වෙනුවට ඇවිදින් අවසන් වෙන්න බලනකොට එතන අපිට සතිය පාවිච්චි වෙනවා. අපි ආසව කය වෙන පාරේ යනවා. දැන් මොනගාමීද? පටිසෝතගාමී. අනුසෝතගාමී වෙනුවට පටිසෝතගාමී. අන්න අනුපස්සී විහෙරති. නැවත නැවතත් බලමින් වාසය කරනවා. අන්න දැන් අපි කතා කරනවා මේකට තමයි මේ මොහොතට මේකට එකතු නොවෙන්න ගන්න සිහිය යෝනිසෝ මනසිකාරය නැවත නැවතත් ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේ විහිංසා විතර්කයේදී ධම්ම අනුධම්ම පටිපදා ධම්ම පළවෙනි ස්කන්ධ පංචකය ආවා එකතුනේ නෑ අතහැරියා. තව ටිකකින් තව එකක් කනෙන් හරි නාසයෙන් හරි එනවා ඒකටත් එකතුනේ නෑ අතහැරියා. මෙන්න මේ ස්කන්ධ පහෙන් පහට උපාදාන වෙන්න නොදී අතහැරින එකට තමයි ධම්ම අනුධම්ම පටිපදා කියලා කියන්නේ. ඉතින් සියවතාවක් විතර කරලා බලන්න හරියනවද කියලා. ආරම්භක පියවර තබන්න තමයි ටිකක් අමාරු. මොකද බලවත් අර පැත්ත එකතු වෙන පැත්ත ඒ නිසා ඇදගෙන යනවා ඒ පැත්තටම. තවදුරටත් ගහපම් මරපම් කපපම් කොටපම් පලිගන්නේ එකට කරාම පෙස්සමක් ගහපම්ම කියලා කියනවා. තව ඉතින් දුර්වලකම් අනිත් මේකී සහ නොකී කාරණා ඔබ ළඟ තියෙන දේවල්. දැන් ඉතින් අවේරේනච සම්මන්ති සංසිඳෙන්න නොකිරීමෙන් කියන එක නේද පෙන්වන්නේ. ඒ කියන්නේ මේ අපි මේ ආහාර දෙනවා මේගොල්ලොන්ට. මේ එකතු වෙනවා කියන්නේ ලෝභයට, දේශයට, මොහයට ආහාර දීලා අපි දුකටපත් වෙනවා. ආහාර දුන්නේ නැත්නම් මැරෙනවා නේද ඕන කෙනෙක්. ඒ නිසා මේ මොහොතේ එකතු නොවීමෙන් අවසන් කරන භාවනා මධ්‍යස්ථානය කොහෙවත් පිහිටන්නේ නැහැ. ඔබේ සිත තුළමයි පිහිටන්නේ. ඔබේ ඇස තුළ, කන තුළ, නාසය තුළමයි පිහිටන්නේ. මේ මොහොතේමයි මේක පාවිච්චි කරන්න තියෙන්නේ. එහෙම කරාම ඒ පැරණි දේවල් උපන්න කුසල් දුර වෙනවා නේද? නූපන්න කුසල් නූපදිනවා නේද කියන කොට ටික දවසක් යනකොට තේරෙවි. එතකොට තින් ආසවක්ඛේ ඥානෙ Tamanට තියෙනවා කියලා තේරුම් ගන්න. ෂේ කරන නුවණ, කෙලසුන් නැසන නුවණ. දැන් භාවිතා කරන්න. සෝවාන් සිර රහත් දක්වා භාවිතා කරන්න. දින 7 සිට අවුරුදු 7 දක්වා භාවිතා කරන්න හරියට ගත්තම බුදුන් වහන්සේගේ අපවීම ඇත්ත නම් ඔබේ පාර ඇත්ත. ප්‍රතිඵල තියෙනවා නම් ඔබේ පාර ඇත්ත. අවුරුදු 400ක් තිබිච්ච බුද්ධ ආගමේ කාටවත් එක උනේ නැත්තේ බුදුන් වහන්සේ වැරදි නිසා නෙමෙයි. අදාළ කරුණ තේරුම් ගන්නට අදාළ සමීපතාවය නැති නිසා. සමීප දර්ශනය නැති නිසා. අනුගමන ප්‍රතිපදාව නැති නිසා. මේ කරුණ තේරුම් ගන්න. අදාළ කරුණ තේරුම් ගනිමින් ලබාගත් ජීවිතය තුළ යහපත්තේ සම්මත මව වෙනුවෙන්, පියා වෙනුවෙන්, සහෝදරයන් වෙනුවෙන්, දරුවන් වෙනුවෙන්, සමාජය වෙනුවෙන් සුබ සාධනයෙන් කරන්න ඕන සියලු කටයුතු වලින් බැහැර නොවි. ඒ කටයුතු වලදීම ඔබේ මායя සංගවි සිට එළියට එන ලාවට මායя හඳුනාගෙන මායයට එකතු නොවින් මායя පරාජය කරන්නට සතිමත් වෙන්න. ඔබ එතකොට මානසිකාරය යෝනිසෝ ඒ නිසා නැවත නැවතත් ධම්මානුධම්ම ප්‍රතිපදාවෙන් බුදුන් වෙත යන කෙනෙක් බවට පත් වෙනවා. අදාළ කරුණු තේරුම් අරගෙන අනුගමනය කරන්නට අවශ්‍ය ප්‍රඥාව පහළ කර ගැනීමට මෙම කරුණු පැහැදිලි කිරීම උපනිස් වේවායි කියන සුභාශිංසනයේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. සදහවත් පවුලක දූ දරුවන් මුණුබුරු මිරියන් ඇතුළු ඥාතීන් විසින් දායකත්වය දරා තිබෙනවා.
අරමුණු අතර පස්යාල වෙදගම විසූ පාඨශාලාචාර්ය එල්.එස්. අමරසේන පියාණන්, ආචාර්ය ඇස්ලින් රත්නායක මෑණියන් සහ එල්.කේ. එඩ්වින් මහප්පා ප්‍රමුඛ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර අන ලස්සනයි මගේ වචනයක් ඇවිදින් තියෙනවා. එම සියලු දෙනා පින් ලබාගත හැකි ස්ථානවල සිටී නම් ඒ සියලු දෙනා හෝ අයන් කෙනෙක් හෝ සිටී නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගෙන මතු මිනිසත් බව ලැබ සදහම් වටහාගෙන උතුම් නිවනින් සැනසෙත්වායි ප්‍රාර්ථනා කරනවා. ගෞරවනීය දේශකයන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ සහ උතුම් භව නිරෝධයත් සාක්ෂාත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට වහවහ ධර්ම අවබෝධය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ධර්ම දානමය පින්කමට සහභාගී වූ අතහිතුන් සියලු දෙනාටත් සියලු යහපත උදා වේවා සදහම් මැස වෑදේවායි ප්‍රාර්ථනා කරනු ලබනවා. ඔබ පැතූ පරිදිම පරලොස්සපත් ඥාතින්ට උපහාරයක් වේවා. අවශ්‍ය කෙනෙක් ඇත්නම් පින් අනුමෝදන් කරන ජීවිතය සුවපත් කරගනිත්වා. පවුලේ අය සහ ධර්මශ්‍රවණය කළ හැම දෙනාටමත් ඉහාත්ම වශයෙන්ම මේ ආසවක්ඛය කියන එක පිළිබඳව අවබෝධයක් ලබා ගැනීම තුළින් අනුගමනීය ප්‍රතිපදාවක් තුළ ජීවිතය විඳින්න ලැබේවායි මා ප්‍රාර්ථනා කරනු ලබනවා. සබ්බිහිත්‍යෝ වජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දෙනාටම තෙරුවන් සරණයි. බුද්ධං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි රාගක්ඛයෝ නිබ්බානං මේ උතුම් වූ ධර්මදේශනය ප්‍රඥා නාලිකාව තුළින් විකාශය කිරීමට ප්‍රචාරය කිරීමට ධර්ම දානය සිදු කිරීම සඳහා සදහැවත් පවුලක දූදරු මුණුබුරු මිනිබිරියන් ඇතුළු ඥාතීන් විසින් මෙම උතුම් වූ ධර්මදේශනය සඳහා දායකත්වය දරා තිබෙනවා. උතුම් වූ ධර්ම දානයන්ගෙන් ජනිත වන්නා වූ මහා පුණ්‍ය ශක්තියෙන් පස්යාල වෙදගම විසූ පාඨශාලාචාර්ය එල්.එස්. අමරසේන පියාණන්, ආචාර්යිනී ඇසිලින් රත්නායක මෑණියන් සහ එල්.කේ. එඩ්වින් මහප්පා ප්‍රමුඛ මියගිය සියලු ඥාති හිත මිත්‍රාදීන් ගෞරවයෙන් සිහිපත් කරන අතර එම සියලු දෙනා පින් ලබාගත හැකි ස්ථානයක සිටී නම් මේ පින් අනුමෝදන් වී මිනිසත් බව ලැබ උතුම් වූ නිවනින් සැනසෙත්වා. ගෞරවනීය දේශකයාණන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයත් උතුම් වූ භව නිරෝධයත් සාක්ෂාත් වේවා. ධර්ම ශ්‍රවණය කරන සියලු දෙනාට වහවහ ධර්මාවබෝධය ලැබේවා. ධර්ම දානමය පින්කමට සහභාගී වූ අතහිත දුන් සියලු දෙනාට සියලු යහපත උදා වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.